ගත්තා. උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ප්‍රේමවන්තයනි අපි ගායනා කළා. උන්වහන්සේගේ ශක්තිය බලය ඒ යෙසාය පොතේ කියනවා සමිඳුන් සරණ යන්නෝ සිය සවිය අලුත් කරගන්නෝය කියලා. ඔවුන් රාජාලීන් මෙන් පියාපත් විදහා යන්නෝය. ඔව්හු දුවන්නෝය එහෙත් වෙහෙස නොවන්නෝය. ඔව්හු ඇවිදින්නෝය එහෙත් ක්ලාන්ත නොවන්නෝය. ප්‍රේමවන්තේනි මේ රාත්‍රියේ ඔබ වයි මාවයි උන්වහන්සේගේ ශක්තියෙන් බලයෙන් පුරවලා උන්වහන්සේගේ ආදර තුරුලේ උන්වහන්සේට ප්‍රශංසා කරන්න ඔබ මාව කැඳව ගත්තා. ප්‍රේමවන්තේනි හැම දෙම අමතක කරන්න දෙපැත්තේ ඉන්න අයව අමතක කරන්න දෑත් දෙක ඔසවන්න උන්වහන්සේට මහත් අත්පොලසන් නාදයක් දීලා කියන්න ස්තුති ස්වාමීනි ප්‍රශංසා වේවා ස්වාමීනි හලෙලුයා හලෙලුයා ස්වාමීනි හලෙලුයා හලෙලුයා. ප්‍රේමවන්තේනි ඔබයි මමයි වාසනාවන්තයි. ඇයි එහෙම කියන්නේ? ඔබටයි මටයි උන්වහන්සේට දෙන්න පුළුවන් ලොකුම දේ තමයි ස්තුති ප්‍රශංසාව සහ නමස්කාරය. ඒ දේට මේ රාත්‍රියේ ඔබවයි මාවයි උන්වහන්සේ කැඳවගෙන උන්වහන්සේ ඔබවයි මාවයි අතින් අල්ලගෙන මේ රාත්‍රියේ කැඳවගෙන එද්දී ඔබයි මමයි උන්වහන්සේට කීකරු වෙලා පොඩි ළමයි වගේ මෙතෙන්ට එද්දී උන්වහන්සේ ඔබයි මමයි ගැන ප්‍රසන්නයි. ඒ නිසයි කියන්නේ ඔබයි මමයි වාසනාවන්තයි කියලා. ඒ ගීතාවලිය 68 කියනවා. එහෙත් දැහැමියෝ දෙවිඳුන් අභිමුව ප්‍රීති ප්‍රමෝද වෙත්වා. ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත්වා. දෙවිඳුන්ට ගී ගයන්න. එතුමන්ගේ නම කියා එතුමන් පසසන්න. ප්‍රේමවන්තේනි ඔබවයි මාවයි උන්වහන්සේ දැහැමියන් ලෙස කැඳවලා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න උන්වහන්සේට සැබවින්ම ස්තුති ප්‍රශංසා කළ යුතුයමයි. ඒ නිසා ඔබයි මමයි කිසිම පැකිලීමක් නැතුව උන්වහන්සේට ප්‍රශංසා කරමු. ස්තුති ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී හලෙලුයා ස්වාමිනී හලෙලුයා ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේටමයි ස්වාමිනී හලෙලුයා 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 ස්තුති වේවා ස්වාමිනී හලෙලුයා. Sakudi, oh,
स्तुति स्वामी प्रशंसा विवा स्वामी हालेलुया हालेलुया स्तुति स्वामी प्रशंसा विवा स्वामी वंश के बले वंश के आदर वंश के जीवन में स्वामी स्तुति स्वामी प्रशंसा विवा हालेलुया 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 स्तुति स्वामी प्रशंसा विवा स्वामी हालेलुया हालेलुया ඔබගේ ආදර ප්‍රේමවන්තයනි උන්වහන්සේට ප්‍රේම කරන ඔබටයි මටයි උන්වහන්සේ දෙන්නේ බලාගෙන ඉන්නේ ඒ දෙක කොරින්ති පොතේ කියනවා ඇසින් නිදුටු සිතින් නොසු අනින් නොසු දෙක කියලා මගේ ආදර ප්‍රේමවන්තයනි මේ චාතාරික සමය තුල උන්වහන්සේ තුල මුළු හදවතින් අයිති කරගෙන උන්වහන්සේ ගමනක් යද්දී ඔබ මාව උන්වහන්සේ රැගෙන යන මගේ ආදර ප්‍රේමවන්තයනි එහෙනම් මගේ ප්‍රේමවන්තයනි ඔබගේ දෙපැත්ත දෙන්න අමතක කරන්න දෑත් ඔසවන්න ස්තුතියි කියන්න ප්‍රශංසා වේවා ස්වාමිනී හලෙලුයා හලෙලුයා ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී හලෙලුයා 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 ස්තුතියි ස්වාමිනී ප්‍රශංසා වේවා හලෙලුයා හලෙලුයා ස්වාමිනී ස්තුතියි ජීවමාන වැඩ සිටිනවා. ඒ ජේසුගේ ජීවමාන ආදරය අත්දකින්නට උන්වහන්සේට හදවතින්ම ස්තුති කරන්නට ප්‍රශංසා කරන්නටයි අපි මේ ස්ථානෙට මේ මොහොතේ එකතු වෙලා තියෙන්නේ. ඕ ප්‍රේමවන්තයනි, උන්වහන්සේ ඔබේ මගේ ශක්තිය වෙලා, ඔබේ මගේ ජීවය වෙලා මේ මොහොතේ අප අතරම වැඩ සිටිනවා ප්‍රේමවන්තයනි. ඕ ප්‍රේමවන්තයනි, උන්වහන්සේට අපි හැම මොහොතකම ස්තුති කරනකොට ප්‍රශංසා කරනකොට ඔබේ මගේ නිදහස ඔබේ මගේ සුවය උන්වහන්සේ දානය කරනවා. ඕ ප්‍රේමවන්තයනි, එහෙනම් මේ මොහොතේ ඔබේ මගේ ශක්තිය ඔබේ මගේ ජීවය උන්වහන්සේ කියලා අදහගෙන දෑත් දෙක ඔසවලා මුඛය විවෘත කරලා උන්වහන්සේ ස්තුති කරන්න ප්‍රශංසා කරන්න. හාලෙලුයා ස්වාමී, ස්තුති ප්‍රශංසා වේවා. හාලෙලුයා හාලෙලුයා ස්වාමී, ස්තුති ප්‍රශංසා වේවා. Shine.
වේවා ස්වාමී. හාලෙලූයා හාලෙලූයා හාලෙලූයා. ප්‍රේමවන්තේනි ඔබ අදහනවා නම් උන්වහන්සේ ඔබ සුව කරා කියලා. ඔබ අදහනවා නම් ඒ ජීවය උන්වහන්සේ ඔබට මට දුන්නා කියලා. හදවතින් අපි උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා කරමු. හාලෙලූයා. ස්තුතියි ස්වාමීනි. ප්‍රශංසා වේවා ස්වාමීනි. මහිමය වේවා ස්වාමීනි. ඔබ වහන්සේගේ ආදරයයි තාත්තේ. ඔබ වහන්සේගේ වැඩ සිටීමයි ස්වාමීනි. හාලෙලූයා. හාලෙලූයා. ආදර ප්‍රේමවන්තේනි. මෝසස් තුමා විවස්ථාව ගෙනල්ලා ජනතාව හරි මගට ගන්න උත්සාහ කරා. ඊට පස්සේ එලියා දිවස් ප්‍රසාදිවරයා ප්‍රාතිහාර කරලා ජනතාව හරි මගට ගන්න උත්සාහ කරා. ඒත් දෙවියන් වහන්සේගේ ආදරය මේ අය තුල ජනතාවට ගලාගෙන ගියේ නැහැ. ජනතාව පාපයට පෙළඹුණා, පාපේ හිර වුණා. ගැලවීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ දෙවියන් වහන්සේම ඔබටයි මටයි ආදරේ හින්දා, ඔබටයි මටයි ගැලවීම දෙන්න ඕන හින්දා උන්වහන්සේම ඇවිල්ලා ඔබයි මමයි වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ පූජා කරා. ආදර ප්‍රේමවන්තේනි, ඔබටයි මටයි අද බලන්න තියෙන්නේ ඔබගේ මගේ පාපිෂ්ඨකම දිහා නෙමෙයි, ඔබගේ මගේ රෝගය දිහා නෙමෙයි, ඔබගේ මගේ ගැලවෙන්න බැරි පාපයෙන් දිහා නෙමෙයි. අපිට බලන්න තියෙන්නේ උන්වහන්සේ අපි වෙනුවෙන් පරිත්‍යාග කරපු උන්වහන්සේගේ ශරීරය දිහා, ඒ උන්වහන්සේගේ කුරුසිය දිහා. මේ වෙනකොටත් උන්වහන්සේ ඔබයි මායි වෙනුවෙන් ජීවිතේ පූජා කරලා ඔබයි මායි වෙනුවෙන් ගැලවීම දීලා ඉවරයි. ඒකයි උන්වහන්සේ ජොහන් තුමාගේ සුවිශේෂයේ ඔබටයි මටයි කතා කරලා කිව්වේ පව් කරන හැම කෙනෙක්ම පාපයට වහලෙක්. හැබැයි පුත්‍රයානෝ ඔබ නිදහස් කරන සේක් නම් සැබවින්ම ඔබ නිදහස්ය කියලා. එහෙනම් ප්‍රේමවන්තේනි, මේ මොහොත වෙනකොට උන්වහන්සේ ඔබවයි මාවයි නිදහස් කරලා ඉවරයි. මේ මොහොත වෙනකොට උන්වහන්සේ ඔබවයි මාවයි ගලවලා ඉවරයි. ඒ ප්‍රීතිය ඔබටයි මටයි දැනෙනවා නම්, හදවතේ ආදරය උතුරලා යනවා නම්, ඒ තාත්තට අපි ස්තුති කරමු, ප්‍රශංසා කරමු. උන්වහන්සේ ජීවමානයි. හාලෙලූයා. තාත්තා වහන්සේට ස්තුති, ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ වැඩ සිටීමයි ස්වාමීනි. ඔබ වහන්සේගේ මහා ආදරයයි ස්වාමීනි. හාලෙලූයා හාලෙලූයා. प्रशंसा वेवा स्वामी, महिमा वेवा स्वामी. ප්‍රේමවන්තනි, ඒ ශුද්ධාත්මයන් වහන්සේගේ මහා බලගතු ඒ ආලේපෙන් ඔබ මම පිරෙන මොහොතේ මේ අපි උන්වහන්සේට මුළු හදවතින්ම අයිති වෙමු. මේ රාත්‍රියේදී ඔබ මම රැගෙන ආපු ඒ දුබල දුර්වලකම් හැමදේම උන්වහන්සේට නතු කරමු. මේ රාත්‍රියේ ඒ මාංශයට ගැති වුණු අපේ ජීවිත පාපේ බැමි වලින් වෙලිලා ඒන් ගැලවෙන්න බැරුව දඟලන අපේ ජීවිත ඒ සුදු ආත්මයන් වහන්සේට නතු කරමු මේ රාත්‍රියේදී. ඒකයි උන්වහන්සේගේ වචනේ කියන්නේ. එහෙත් දිව්‍යන් වහන්සේගේ ආත්මයානෝ සැබවින්ම ඔබ තුල වාසය කරන සේක් නම් ඔබ ජීවත් වන්නේ මානසික තෘෂ්ණාවල නොව ආත්මයානන් තුලය. යම් කෙනෙකුට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයානන් නැතිනම් ඔවුන් වහන්සේට අයිති නැත. ඔව් ප්‍රේමවන්තයනි, මේ රාත්‍රියේදී ඒ සුදු ආත්මයන් වහන්සේ ඔබේ මගේ ඉදිරියේ ගින්නද ජලයේද තියෙනවා. ප්‍රේමවන්තයනි, උන්වහන්සේ මහා දයාබර කමකින් ඒ දේ තෝරගන්න සම්පූර්ණ නිදහසත් ඔබේ ඉදිරියේ තියෙනවා.
ඔබ තෝරගන්න. ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීලා ඒ මාංශයට ගැති වුණු අපේ ජීවිතවලින් මිදෙනවද? නැත්තම් පාපය තුල උන්වහන්සේව අපි නැති කරගන්නවද කියලා ප්‍රේමවන්තයනි. එහෙනම් මේ රාත්‍රියේදී අපේ ශුද්ධාත්මයන් වහන්සේට ආරාධනා කරමු අපේ ජීවිතවලට පැමිණෙන්න කියලා. ඒ උන්වහන්සේගේ මහා බලගතු ආත්මයන්ගෙන් අපේ ශරීර පුරව ගන්න කියලා ස්වාමිනී වහන්සේට මේ රාත්‍රියේදී ආරාධනා කරන ශුද්ධාත්මයන්නි අප හැම කෙනෙකුම ආලේප කරන්න මේ රාත්‍රියේ බැරි කමින් මිදලා ස්වාමිනී ඒ අපේ ජීවිත වහන්සේට නතු කරන්න අපිට ආශිර්වාද කරන නිසා ශුද්ධාත්මයන්නි වහන්සේට ස්තුති කරනවා ප්‍රශංසා විවත් ස්වාමිනී හලෙලූයා හලෙලූයා ස්වාමිනී හලෙලූයා හලෙලූයා ස්වාමිනී හැමදාමත් අපි වෙනුවෙන් මැදහත් වෙන දේවම්මට කියමු දෙවියන් ඉදිරියේ අදත් මැදහත් වෙන්න කියලා. නමෝ මරියනී ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නගරේන ආශිර්වාද ලදී වහන්සේය. ඔබගේ සිකුසේ පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවමිය. සාන්ත මරියනී දේව මෑණියනි පාපී අපෝදේසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කරනවා ආමේන්. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ඉතින් අපි අපි යනවා ඉදිරියට. ලබන ඉරිදා ඒ කියන්නේ හෙට ඉරිදා කියවීම හරහා මාතෘකාව ඔබට ලියා ගන්න නම් ලියාගත්තකි නව ජීවිතයක් නව ජීවනයක් ගෙන දෙන අනුග්‍රහයේ දීමනාව. ඔබටයි මටයි විතරයි. මොකද්ද සුභාරංචිය? අපේ ක්‍රිස්තියානිය දුර දිනනවා ජීවිතේ වැරදුණු කෙනෙක්ට ඉවරයි කියලා හිතුණු කෙනෙක්ටත් අලුත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබලා දීලා තියෙනවා. ඉතින් මේක පුදුම දෙයක්. ඉතින් ඒ නිසා චතාරිකේ අපිට මොකටද කැඳවන්නේ? මෙන්න මේ අනුග්‍රහය. අනුග්‍රහයක් කියන්නේ මොකද්ද? අනුග්‍රහයක් කියන්නේ ඇත්තටම අපි ලබන්න සුදුසු නැහැ. ඒ වගේම අපිට දෙන්නත් සුදුසු නැහැ. දෙන්න බැඳිලත් නැහැ. හැබැයි අපිට ලබන්න සුදුසුත් නැහැ, දෙන්න බැඳිලත් නැහැ. අපිට ලැබෙන තෑග්ග. ඒකෝර මගේ සුදුසුකමක් හින්දා නෙමෙයි මේ අනුග්‍රහය අපිට ලබලා දෙන්නේ. ඒ වුණාද ඉතින් මම මේක කිව්වේ ඒක නිසා මේ අනුග්‍රහය අත්දකින්න චතාරිකේ අපිව කැඳවනවා. ඉතින් සමහරක් වෙලාවට නේද මම දන්නවා මම නම් එච්චරම අවදි වෙන්නේ නැහැ. ඉතින් මම දන්නේ ඇයි කියලා. දැන් මේ කාලේ ගොඩාක් ක්‍රිස්තියානි කතෝලිකයෝ අවදි වෙනවා. මොනවටද? ගොඩමස් කන්නේ නැහැ. ඒ වගේ අරක්කු බොන ඒගොල්ලෝ අරක්කු බොන්නේ නැහැ. වැරදි වැඩ කරන අය වැරදි වැඩ කරන්නේ නැහැ. මොන කාලෙද මේක? කොරොස්ම කාලේ කියනවනේ. චතාරික කාලේ. හැබැයි ඊට පස්සේ දවස් 4 ඊට පස්සේ ඒ මිනිස්සයම තමයි. හැබැයි උන්වහන්සේ අපිව කැඳවනවා. මොකකටද? ජීවිත ගමනට. ඉතින් ඒක නිසා දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලම වචන 4ක් කියනවා. ඒ වචන 4 ඔයගොල්ලෝ ලියා ගන්න. මොකද්ද පළවෙනි වචනේ? වැටීම. මොකද්ද පළවෙනි වචනේ? වැටීම. දෙවෙනි වචනේ පිලිස්සීම කියන්නේ. දෙවෙනි වචනේ මොකද්ද? පළවෙනි වචනේ මොකද්ද? දෙවෙනි වචනේ පිලිස්සීම. තුන්වෙනි වචනේ නැවත හැරීම. මොකද්ද තුන්වෙනි වචනේ? නැවත හැරීම. හතරවෙනි වචනේ තමයි ප්‍රාතිහාර්යය කියන්නේ. හරි. දැන් මේ අපේ ජීවිත ගමනේ ලැබෙන තෑග්ග තමයි ඕක. කොහොමද තමයි අනුග්‍රහය කියන්නේ. ඉතින් අපි ඒ හතර මොකද්ද පළවෙනි එක මම කිව්වේ මොකද්ද? වැටි. දෙවෙනි එක පිළිස්. තුන්වෙනි එක නැවත හැරීම. හතරවෙනි එක ගොඩක් හොඳයි. දම්පයයි. හරි. අපි පෙරලා ගමු පළවෙනි කියවීම. දැන් අපිට ඔන්න ඔය සිද්ධාන්ත 4 මේ ඉරිදා අපිට පෙන්නලා දෙනවා.
දෙක වංශාවලිය 36:14 මං කිව්වම කියන්න පූජකයන්ගේ සියලු ප්‍රධානීහුද සෙනගද ජාතීන්ගේ සියලු පිළිකුල් ක්‍රියා හැටියට බොහෝසේ අපරාධ කරමින් සමිදානන් වහන්සේ ජෙරුසලමෙහි විසුද්ධ කළ උන්වහන්සේගේ මාලිගාව අපවිත්‍ර කළෝය. දැන් මතක තියාගන්න දැන් ගිය සතියේ තේමාව මොකද්ද? දේව නීතිය. දැන් බලන්න දැන් මේ අයව මේ දේව ජනතාව කැඳෙන්නේ මොකක් අනුව ජීවත් වෙන්නද? දේව නීතිය අනුව ජීවත් වෙන්න. හැබැයි මේගොල්ලෝ මොකද කරේ? හැමෝම කියන්නේ සියලු ජාතීන් සියලු ජාතීන් කියන්නේ වෙනත් මිනිස්සු කරන දේවල් මේ අය දේව නීතිය කරනවා වෙනුවට කරා. නේද? ඉතින් අපිටත් ওই පරීක්ෂාව තියෙනවා නේ? කොහොමද මේ පරීක්ෂාව තියෙන්නේ? මම රස්සාව කරනකොට මට පුළුවන් කවුරුත් කරන විදිහට රස්සාව කරන්නද? අනිත් මිනිස්සු රස්සාව කරන විදිහට මට රැකියාව කරන්න පුළුවන්. නේ? ගොඩක් වෙලාවට එහෙම වෙනවනේ. ඒ වගේම තමයි නෑදෑයෝ ජීවත් වෙන විදියටත් අපිට ජීවත් වෙන්න පුළුවන්. දැන් අද මට උන ප්‍රශ්නයක් තමයි අපේ දරුවගේ උපන්දිනේ. හැබැයි එයාගේ උපන්දිනේ හෙට. ඉතින් එයා බලාපොරොත්තු වෙනවා විවාහ වෙන්න ළඟදීම. ඒක නිසා එයාගේ පුංචි කාලේ ඉඳන් මේ යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. අපි කවදාවත් මුකුත් කියලා නැහැ. එයා කියලාත් නැහැ. ඉතින් මායි සමන්ති අම්මයි කතා කරලා කිව්වා ඉඳගෙන පුතේ කැමති නම් යාළුවෝ 4 දෙනාට එන්න කියන්නේ කියලා. බොහොම හොඳ ළමයි 4 දෙනෙක්. ඉතින් මෙයා ලොකු ආසාවකින් කිව්වා ඉදිරියට එන්න කියලා. හැබැයි පෙරේද ඇවිල්ලා මට ඉඳන් කිව්වා තාත්තේ මාර වැඩේ ඒගොල්ලොන්ට ඉඳලා බැහැයි කියලා දෙන්නෙක්ට ඒ ඉඳලා සෙනසුරාද දාගන්නවායි කියලා. මං කිව්වා ඒක පුතේ හැබැයි ඉතින් සෙනසුරාද නම් මම නම් නෑ කිව්වා. තාත්තා කියන්නකෝ කියලා උක වෙනස් කරගන්න. හැබැයි මගේ ඇතුළේ ඉඩ දුන්නේ අයියේ. මට ඒක නිකන් බෑ වගේ. කරන්නේ. මට අනිත් ඒගොල්ලන්ට මම විනිශ්චයක් කරන්නේ නැහැ. මොකද මීට ඉස්සෙල්ලා සතියක මම මේ එනවයි කියලා හැබැයි යාගේ විවාහ වෙන එක්කනගේ තාත්තගේ හදිස්සියෙම පපුවා මවුවක් ඇවිල්ලා කරාපිටිය ඉස්පිරිතාලේ හදිස්සියෙම සැක්කමක් කරා. ඉතින් සිකුරාදා රෑ මට ඒ ළමයි වරගෙන යන්නම වුණා. ඒකින්ද මම තාත්තට කිව්වා මට මෙහෙම කරදරයක් වුණා කියලා. ඉතින් ඒක මට වළක්වන්න බෑ. නමුත් දැන් මට ඕන මේක කිව්වනම් ක්ලෝඩ් තාත්තා හා කියයි. එපා කියන්නේ නෑ නේ. හැබැයි දැන් අපිට පුළුවන් අනිත් මිනිස්සු ජීවත් වෙන විදියටත් සිද්ධීන් දිහා බලලා ක්‍රියා කරා. තේරුණාද? මේ මිනිස්සු එහෙම තමයි කරේ. ඒ වගේම තමයි අසල්වාසීන් නේද? අසල්වාසීන් ප්‍රශ්න වලට මූණ දෙන විදිය, ප්‍රශ්න වලට මූණ දුන්නම කතා කරන විදිය, ඒ විදියට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද අපිට තියෙන මේ අනතුර? අපිවත් ඔය තැනට වැටෙන්න පුළුවන්. තේරුණාද? ඒක අපි හොඳට අපේ ඇතුළෙන්ම ඔය හඬ එනවා. මොකද්ද ඔය හඬ? නැද්ද බලන්න. ඒගොල්ලෝ කරා නම් අපි කරාට මොකද? මේ අපි ගමන් ක්ලෝඩ් තාත්තා වැඩි වැඩක් කරනවා. ඒක අනිත් ඒගොල්ලෝ ඇතුළේ කුතුලෑ මොනවද කියන්නේ? ක්ලෝඩ් තාත්තා කරා නම් අපි කරා මොකද? ක්ලෝඩ් තාත්තකින් අහන්නේ නැහැ. අන්තිම දවසේ කාගෙන්ද අහන්නේ වැඩේ කරුවොත්? මගේ. තේරුණාද? අපිට පරීක්ෂා වෙනවා. එයා කරා නම් මොකද මම කරා? නේ? ඉතින් ඒක තමයි වැඩේ. බලන්න ඊළඟ වගන්තිය. ඔවුන්ගේ පියවරුන්ගේ කියන්නේ දෙවි සමිදානන් වහන්සේ සුවකීය සෙනගටත් සුවකීය වාසස්ථානයටත් අනුකම්පා කළ නිසා උන්වහන්සේ නැවත නැවත අනිවිඩකාරයන් අතර ඔවුන්ට කියා ඇරිය සේක. දැන් මොකද උනේ? දැන් කිව්ව මිනිසුන්ට කීනම් බලා ඔය ජීවත් වෙන විදියට ජීවත් වුණොත්, ඔය හැසිරෙන විදියට හැසිරුණොත්, ඔය හිතන විදියට උඹලා හිතන්න පටන් ගත්තොත් උඹලගේ ජීවිත විනාශ වෙනවා. එහෙනම් දෙවියන් වහන්සේ මොකද්ද? දෙවියන් වහන්සේගේ පැත්තෙන් දෙවියන් වහන්සේ කර අනුතුර හැංගෙව්වා. බලන්නේ
ඒ දෙවියන් වහන්සේ ඉන්නේ කාටද? මොන ජනතාවටද? මොන ජනතාවටද? බයිනතු කියන්නේ මොන ජනතාවටද? දේව ජනතාව. එතකොට දැන් මරුණයින් පස්සේ මේ දේව ජනතාව විතරද විනිශ්චයට ලක් වෙන්නේ? මොකද හිතන්නේ? මොකද හිතන්නේ? බයිනතු උත්තර දෙන්න. හැම කෙනෙක් විතර අයියේ අනිත් මිනිස්සුන්ට මොකද්ද තියෙන නීතිය? අසාධාරණ නේ මිනිස්සු දේව නීතිය දන්නේ නැහැ නේ. ස්වභාව ධර්ම නීතිය. නේද? ඒක නිසා කාටවත් ගැලවෙන්න බෑ. අපි දන්නවා අපරාධ නිරපරාධ ගහක් කපලා ගත්තොත් මොකද වෙන්නේ? එයා කාට විරුද්ධවද පාපි කරන්නේ? ඒක නිසා අනතුරු හඟවනවා. දෙවියන් වහන්සේ අපිට දේව වචනය තුලින් අනුතුරු හඟවනවා. අනිත් මිනිස්සුන්ට මොකක් තුලින් අනුතුරු හඟවන්නේ? ස්වභාව ධර්මය තුලින්. අවදි වෙලා පියවරක් අරගෙන හැරුණොත් ජීවිතේ ආශිර්වාදයක් බවට පත් වෙනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා විය. 19 වෙනි වදන් සමාවෙයි. 16 වෙනි වදන්. එහෙත් පිළියමක් නැති තරමට සමිදානන් වහන්සේගේ කෝපය තමන්ගේ සෙනගට විරුද්ධව පැමිණෙන ලෙස ඔහු දෙවියන් වහන්සේගේ පණිවිඩකාරයන්ට සරදම් කර උන්වහන්සේගේ වචන සුළු කර උන්වහන්සේගේ දිවැසිවරයන්ට නින්දා කළෝය. දැන් මොකද වෙන්නේ? දැන් මේගොල්ලොන්ට පණිවිඩය ආවම මේගොල්ලෝ දන්නවද නැද්ද? ඔයගොල්ලෝ හිතන්නේ වැරදි වැඩේ කරනවා කියලා. දන්නවා. හැබැයි දැන් ඇතුලෙන් දන්නවනේ වැරදි වැඩේ කරේ කියලා. ඒකින්ද තමයි එතකොට මොකද වෙන්නේ? ඇතුලෙන් මාංශය ඇවිස්සෙනවා. ඇවිස්සලා ඒ වැරදි පෙන්නනේ මේගොල්ලොන්ට මොනවද කරන්නේ? වැරද්ද පිළිගන්නවා වෙනුවට තමුන්ගේ ශක්තිය පෙන්නලා ඒ අයව නිහඬ කරන්න උත්සාහ කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයිනම් අපිට ඔය වැරදි පෙන්වන්න එන්නේ නැහැ. ඉවල්ලත් ඒ වගේ සමහරක් වෙලාවට නෝනා කිව්වම මහත්තයාට පොඩි වරදක් ගැන නෝනා මහත්තයා මොකද කරන්නේ? අඩි පොළවේ හප්පලා කැහ ගන්නවා. කැහ ගොයින් පස්සේ නෝනා මොකද කරන්නේ? ආයි කියන්නේ නැහැ. දැන් ඔක තමයි කරේ. මොකද කරේ? අපේ ජීවිතවලත් එහෙමයිනේ. සමහරක් වෙලාවට දරදක් පෙන්නලා දෙනකොට ඇතුළෙන්ම අපේ ස්වභාවයක් එනවා. මොකද්ද ස්වභාවය? ප්‍රතික්‍රියා කරන්නේ. පිළිගන්න කැමති නෑ. මේ ළඟදී මම බැලුවා මාධ්‍යයේ අර මරණයක් වුණේ තරුණියෙක් SI කෙනෙක් මරලා දාලා. එතකොට ඒ තරුණියගේ අයියට කෝල් එකක් දීලා කියලා තියෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා. හැබැයි එතකොට ඒ තරුණිය මොකද කියලා තියෙන්නේ? පිස්සුද අයියේ මං ඔය වගේ නාටි මිනිස්සෙක් එක්ක ජීවත් වෙනවා. අන්නතුර හැංගෙව්වා. හැබැයි ඇතුලේ තියෙන එක තමයි අපේ ස්වභාවයේ ප්‍රේමාන්තින්. මේක තේරුම් ගන්නවා. අපේ ඇතුලේම තියෙනවා මාංශයට ඇදෙන ගතිය. වැරදි දෙයට යොමු වෙන ගතිය. නේ? අපි සමහරක් වෙලාවට ෆෝන් එක ගත්තම දේව වචනේ අහනවට වඩා දේශනා අහනවට වඩා මොනව අහන්න දාස? බජව් සින්දුවක් නිකන් ඔය විහිළු කතාවක් නේද? WhatsApp group එකේ ඉන්නකොට WhatsApp පණිවිඩය වෙනවනේ යාළුවෝ. එතකොට දේව වචනේ පණිවිඩයක් එනවා. අපි වැඩියෙන් අපේ හිතේ මොකද මොකටද? හා? නාළුවගේ ඕපදූප කියවන්නේ ඇයි? අපේ මාංශයේම තියෙනවා ඔය ප්‍රශ්නේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මේ ඒක නිසා මොකද වෙන්නේ? මේ පාපිෂ්ඨ කමට අපි ඉඩ දෙන්න අපිට කාටවත් විසඳ ගන්න බැරි තැනක අපි ඉඳලා. මේක මේ ඉස්සලා ලලිතාට දේශනාවකදී ඔක කිව්වා. ඒ කියන්නේ අපිට අන්තිමට අපි ලබනේ පාපිෂ්ඨකමේ තියෙන ඵල විපාකය තමයි අපිට දෙවියන් ළඟට යන්න බැරි වෙලා යනවා. උන්වහන්සේගේ සමාව තියෙනවා. හැබැයි අපි දිගින් දිගටම අපි මේ දරද තුලම ජීවත් වෙන්න පටන් ගත්තාම අපේ ජීවිතේ දුරස්ත මේකයි. ජීවිතේ විනාශ වෙනවා. විනාශ වෙනවා කියන්නේ මොකද්ද? ඊට පස්සේ එක තැනක් වෙනවා. අපිට දෙවියෝ ළඟට යන්න බැරි ඇතුළාන්තයක් අපේ ඇතුලේ ගොඩ නැගෙනවා.
ඉතින් ඒක නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕන. අපි සාධාරණීකරණය කරගෙන කටින් ගහලා මම හරි කියලා මගේම දේ කරගෙන ගිහිල්ලා එක තැනක් එනවා. එතනින් එහාට කිසිම දෙයක් කිසිම කෙනෙක්ට කරන්න බැරි තැනක්. මොකද ජේසුස් එකම එක වචනයක් පාවිච්චි කරා සුවිශේෂී එකම එක වචනයයි එකම එකනටයි කතා කරේ. කාටද? යුදස්ට විතරයි. යුදස්ට කතා කරා මගේ මිත්‍රයා කියලා කතා කරා. අන්තිම මොහොතේ කාටවත් ජේසුස් එහෙම කතා කරලා නැහැ. ඇයි? දුන්න අවසාන මොහොතේ අවස්ථාවක් දුන්නා හැරෙන්න. එතන මේක ගොඩාක් අවදි වෙන්න උන්වහන්සේ ආදරෙයි. හැබැයි ආදරේ වුණාට උන්වහන්සේ අපේ නිදහස් කැමැත්තට අත තියන්නේ නැහැ. ඉතින් බලන්න ඒක නිසා දිච්චේදී ඔකට තමයි කියන්නේ ඔන්න බලන්න දැන් තමුන්ට ඕන වැරදි කරගෙන ගියා. ඔන්න බලන්න පිලිස්සීම. 19 වෙනි වගන්තිය. බලන්න. උන වැඩි. දැන් මම කියුවේ පළවෙනි වචනේ මොකද්ද මම? වචන හතරක් කිව්වේ පළවෙනි වචනේ මොකද්ද? වැටීම. දැන් මේ වැටුණා. දැන් වැටිලා ඉන්නේ දැන්. දැන් වැරදි වැඩ කරලා දැන් මොකද වෙලා තියෙන්නේ? වැටිලා. දෙවෙනි වචනේ මොකද්ද? පිලිස්සීම. ඔන්න බලන්න පිලිස්සීම. 19 වෙනි වගන්තිය. ඔහු දෙවියන් වහන්සේගේ මාලිගාව දවා දමා ජෙරුසලමේ පවුරු කඩා එහි සියලු මාලිගා ගින්නෙන් දවා එහි තිබුණු සියලු අනර්ග බඩු විනාශ කළහ. මොකද උනේ මේක ඇතුළේ මේ ඊට ඉස්සෙල්ලා කොටසේ තියෙන මේ බබ්ලෝනි හමුදාව ආක්‍රමණය කරලා ඒ කිසිම කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ. මහල්ලෙක්ව, රෝගියෙක්ව, දරුවෙක්ව, තරුණියෙක්ව කිසිම කෙනෙක්ව ගණන් ගත්තේ නැහැ. කොහොම කඩුවෙන් කපලා බරලා දැම්මා. දැක්කද පිලිස්සි මේ කියන්නේ මොකද්ද? කිව්ව ඇහුවේ නැහැ. අන්තිමට මොකද උනේ? බැබිලෝනියානු ආක්‍රමණයට මේ ජනතාව ගොදුරු වුණා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඇත්ත පෙන්නන හරිදේ පෙන්නන අයට ඇත්ත හංගගෙන එහෙම කියන අයට පහර දෙනවා. අන්තිමට මොකද වෙන්නේ? හංගගත් දේම දවසක අපිව විනාශ කරනවා. ඉතින් මේක ගොඩාක් භයානක දෙයක් වේවා තියෙන්නේ. ඒකයි මම අර ඉස්සෙල්ලා කතා වුණේ බලන්නේ ඒගොල්ලෝ අංගගත්තයිදී අංගගත්ත දේම මොකද කරේ? විනාශ වෙනවා. ඉතින් අද මේ වචනේ අපි පළවෙනි වචනේ මොකද්ද? වැටීම. දෙවෙනි වචනේ මොකද්ද? පිලිස්සීම. 20 වෙනි වගන්තිය. ඔහු කඩු පහරින් නොමලාය බැබිලෝනියට ගෙන ගියේය. පාසිවරුන් රජකමට පත්වීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ඔහු දාසයන්ව සිටියෝය. දැන් මොකද වුනේ? මේ අය ඉතාමත්ම අසරණ තැනකට ලැබුණා. බලන්න ගීතාවලිය තියෙනවා මේකේ බයිබලයේ කියනවා පෙරලා ගන්න ගීතාවලිය 137. මේගොල්ලෝ මේ ප්‍රශ්නේ ඇතුලේ මෙන්න මිනිස්සුන්ට උනදී ලස්සනට විස්තර බලන්න. ගීතාවලිය 137 පළවෙනි වගන්තිය මාතේ කියන්නේ බැබිලෝනියේ ගන්තරවල කියන්නේ අපි හිතතිනු සියොන් කොන්ද අපිට සිහි වූ විට අපි හඬා වැළපෙමු. මොකද වෙන්නේ? මතක් වෙනවා මට තිබුණ ලස්සන ජීවිතේ. දෙවියෝ මතක් වෙනවා. දැන් මේගොල්ලොන්ගේම වැරදි හින්දා මොකද වෙන්නේ මේගොල්ලෝ? මේගොල්ලෝ පිච්චෙන්න පටන් ගන්නවා. බලන්න ඊළඟ වගන්තිය දෙවෙනි වගන්තිය. එහි බට පඳුරු වල කියන්නේ අපේ වීණා එල්ලා තැබීමු. දැන් මොකද උනේ මේගොල්ලෝගේ වීණාව කියන්නේ මොකද්ද? සතුට ප්‍රකාශ කරන භාණ්ඩය. ඔයගොල්ලන්ට එන්න සමහරක් දවස්වල ගීතිකාවක්වත් කියාගන්න බැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඇතුලේ මොකද්ද වෙලා තියෙන්නේ? හිතන්න බැරි පිලිස්සි. බලන්න මේ මිනිස්සුන්ට වෙච්ච දේ. මේ මිනිස්සුන්ට දැන් මේගොල්ලන්ට දැන් මේගොල්ලෝගේ කියන සංගීත භාණ්ඩ වල වැඩක් තියවද? වැඩක් නෑ. අතන වෙච්ච දේ. තුන්වෙනි වගන්තිය. එසේ කලේ කියන්නේ අපේ අප වහල්කමට ගෙන ගිය අය
ගැයුම් කරන ලෙස අපට බල කළ බැවිනි. අපට පීඩා කළ අය සියොන් ගීයක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපෙන් ඉල්ලූ බැවිනි. දැන් මේගොල්ලෝන්ට මොකද කිව්වේ? ඒගොල්ලෝම සතුටු කරන්නයි කිව්වා. බලන්න ඊළඟ ඒ වචනේ. බලන්න අතරවෙනි වගන්තිය. මේ මිනිස්සු කියන දේ විදේශයකදී කියන්නේ. සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගයමුද? දැන් මේ මිනිස්සුන්ට තේරුණා මේ මිනිස්සුන්ට වෙලා තියෙන වැඩේ. ප්‍රේමවන්තයින් ගෙවල් ඇතුලේ සාමයක් නැත්තා. ප්‍රශ්න තියෙනවා. දුර්වලකම් තියෙනවා. මොකද සුද්ධවන්තයොත් එක්ක නෙමෙයි අපි ජීවත් වෙන්නේ. කවුරුත් සුද්ධවන්තයොත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. නෑනේ. මහත්ය සුද්ධවන්තයෙක් කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. නෝන සුද්ධවන්තයෙක් කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. ඒවත් නෑ. එහෙනම් ප්‍රශ්න තියෙනවා. ගැටලු තියෙනවා, ගැටීම් තියෙනවා, මත ගැටෙනවා, දුර්වලකම් වලට අහු වෙනවා. හැබැයි ඔබේ පවුලේ ඇතුලේ මහා අන්ධකාරයක් නම් සාමයක් ප්‍රීතියක් නැත්තම් සතුටක් නැත්තම් යාඥාවක් කරගන්න බැරි නම් මෙන්න පිළිස්සී. එහෙමයි. කොන්දන්නේ ඔබට නම් මට උදේ පාන්දර නැගිටලා දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් වරප්‍රසාදයෙන් මම අද වෙනකන් යාඥා කරනවා. උදේ පාන්දර නැගිටලා මම යාඥා කරගන්න බැරි හදවතක් මට තිබුණොත් මට ගොඩාක් ඒක දරන්න අමාරුයි. ඒ කනටපත් වෙන්න ඕන. හැමදේම කන්න බොන්න කියනකොට ඔක ප්‍රශ්නයක් නෑ. කන්න බොන්න කියලා කන්න බොන්න නැති වෙන්න ඕන. ඒ වේදනාව දැනෙන්නේ. හැබැයි හැමදාම නොකන ඒගොල්ලෝ නම් මේක තේරෙන්නේ නෑ. දේව සම්බන්ධකම තිබුණ මිනිස්සුන්ට දැන් ඇතුළ මොනවද වෙන්නේ? පිළිස්සෙනවා. මේ පිළිස්සීමත් ආශිර්වාදයක්. ඔබේ ඇතුළ පිළිස්සෙන්නේ නැත්තම් ඔබේ ඇතුළ හැමතිස්සෙම ඒක ගානක් නැතුව ඉන්නවා නම් ඉතින් එහෙනම් ඒකත් අපි අවදි වෙලා බලන්න ඕන. බලන්න. ඒක නිසා අපි කියපු දේ පස්වෙනි වගන්තිය. එම්බා ජෙරුසලම කියන්නේ. පීමට අමතක වී නම් මගේ දකුණක වියලී ඒවා. මම දී සිහි නොකරම් නම් මාගේ පරමානන්දය මෙන් ජෙරුසලම මම නොසලකම් නම් මාගේ දිව ගොළු වේවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මොකද උඹේ මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම කාර්යතර ධර්මයේ හතරවෙනි එක මොකද්ද? දෙවියන් වෙතට හැරුණා. පළවෙනි එක මොකද්ද? වැටුණා. දෙවෙනි එක ඇයි වැටුණ නිසා මොකද දැන් මේ මිනිස්සුන්ට තේරුණා අපි පිලිස්සෙනවා. පිලිස්සෙන නිසා ඒගොල්ලෝ හොර වැඩ කරා තවත් යටි කූට්ටු වැඩ කරාද? නෑ. ඒගොල්ලෝ මොකද කරේ? දෙවියන් වෙතට දෙවන්තේනි දෙවෙනි ලෝක මහා යුද්ධයේදී තීරණයක් ගත්තා ජුදා මිනිස්සුන්ව නැති කරලා ඉතින් ඒකේ අතීතයේ ගත්තම ජුදා මිනිස්සු මිලියන 6ක් විතර නැති වුණා. මරණ දැම්මා. හැබැයි ඒ හැම මිනිස්සයම මැරෙද්දී කාගේ නම උච්චාරණය කරේ? දෙවියන් වහන්සේගේ නම උච්චාරණය කරලයි යන්නේ. ප්‍රේමන්තේනි වැටුණාද? පිලිස්සෙනවද? නැවතත් හැරෙන්න උන්වහන්සේගේ කැඳවීමක් අපිට තේරුණාද? වැටුණු තැන කොච්චර මඩවලක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒකයි අර නාසෙනියවන්ත තාත්තේ කතාවේ අර කොල්ල කොහෙද ගිහිල්ලා අන්තිමට පුතා කොහෙද හිටියේ? ඌරු කොටුවක මොන කෑමද කෑවේ? ඌරු කෑම කෑවේ. ජරාම තැන වැටුනේ. හැබැයි මේ වැටුන තැන පිලිස්සෙද්දී ඒ පුතා මොකද්ද හිතුවේ? තාත්තා වෙතට යන්න තීරණයක්. ප්‍රශංසා වේවා,
ප්‍රශංසා වේවා. ප්‍රතිපරණ ගැලවීමේ සුභාරංචිය කියන්නේ. ඉතින් බලන්න ඒක නිසා දැන් අපි ආයතරයක් යනවා අර දෙක වංශාවලිය 36 22ට කියන්නේ. දෙක වංශාවලිය 36 22. හරි. එහෙත් සමිදානන් වහන්සේ ජෙරමායාගේ මුඛයෙන් කිය වූ වචනය සම්පූර්ණ වන පිණිස පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේදී සමිදානන් වහන්සේ පාසියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹ වූ සේක. එහි ඔහු වනහයි ප්‍රකාශයක් කරමින් ස්වර්ගයෙහි දෙවි සමිදානන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ. දැන් මෙතන පොඩි කතන්දරයක් තියෙනවා. ඒකින් තේරුම් ගන්න ඕනේ. මේ ඊශ්‍රායල් ජාතිය කියන්නේ ඔය ඊශ්‍රායල් දේශයේ පුරාණයේ ගෝත්‍රික මිනිස්සු තමයි ජීවත් වෙන්නේ. එතකොට හැමතිස්සෙම යුද්ධ තිබුණා. ඒ යුද්ධ කරන අය අතර බලවත් රාජ්‍යයන් දෙකක් තිබුණා. එකක් තමයි බැබිලෝනියාව. අනිත් රාජ්‍යය තමයි පර්සියාව. දැන් අද ඉරානයේ ඉරාකයේ කියන්නේ රටවල් දෙකට තමයි. හැබැයි ඔය බැබිලෝනියාවයි පර්සියාවයි යුද්ධ කරගන්නකොට ඒගොල්ලෝ ගමන් කරේ මොන රට හරහාද? ඊශ්‍රායලය හරහා. තේරුණාද? ඒතකොට ඊශ්‍රායලය හරහා ගමන් කරනකොට මේගොල්ලෝ මොකද කරේ? ඊශ්‍රායලය විනාශ කරලා ඒකේ තියෙන දේවල් කුඩුපට්ටම් කරලා ඊශ්‍රායලයේ මංකොල්ල කෑවා. එතකොට රටවල් දෙකෙන්ම මේගොල්ලන්ට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි මුතුම දෙයක් වුණා. බැබිලෝනියාවෙන් මේගොල්ලෝ ආක්‍රමණය කරලා මේ අයව අරගෙන ගියායින් පස්සේ බැබිලෝනියානු රාජ්‍යයට වඩා පර්සියානු රාජ්‍ය බලවත් වුණා. අපි දේවචරේ කියන කවුද බලවත් කරේ? කවුද බලවත් කරේ? දෙවියන් වහන්සේ. කොහෙවත් නැති පර්සියාවේ රජ සයිරස් මොකද කරේ? සයිරස් ගිහිල්ලා යුද්ධ කරා බැබිලෝනියාව විරුද්ධව. ගිහිල්ලා බැබිලෝනියාව යටත් කරගත්තා. ඒක තමයි මෙතන කියන්නේ යටත් කරගත්තම සයිරස් දැක්ක බැබිලෝනියාවට අයිති නැති ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ නිසා සයිරස් රජුට අනුකම්පාවක් ඇති වුණා. අනුකම්පාවක් ඇති වෙලා කිව්වා මේ අයගේ රටට නැවතත් පදිංචියට යවන්න කියලා. අපි උන්වහන්සේලා අපේ දෑත් ඔසවලා කටහඬ විවෘත කරලා මේ ක්‍රියාවට අපි උන්වහන්සේට ස්තුති කරමු. ප්‍රශංසා වේවා. හාලෙලූයා. නමස්කාර වේවා. ස්තුති ස්වාමීනි. වහන්සේ ජීවමානයි. වහන්සේ අදත් අප අතර අප තුල මේ ප්‍රාත්‍යාරය කරන්න බලාගෙන ඉන්න නිසා අපි වහන්සේට ස්තුති කරනවා ස්වාමීනි. ප්‍රශංසා වේවා. හාලෙලූයා. 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 දැක්කද විච්චදී මොකද උනේ? දැන් මේගොල්ලෝගේ වැරදි වැඩ නිසා මොකද කරේ? වැටුණා. වහල්කමට අරගෙන ගියා. දැටි ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අවුරුදු ගාණක් දුක් විඳා. හැබැයි දෙවියන් වහන්සේ දෙතට මේ මිනිස්සු හැරුණම දෙවියන් වහන්සේ මොකද කරේ? නැවතත් ඒ මැද ක්‍රියා කරලා මේ අය ප්‍රාතිහාරයක්. ඒකේ ප්‍රාතිහාරයක් කියන්නේ සයිරස් කියන්නේ දෙවියන් වහන්සේව අදාන මිනිස්සෙක් නෙමෙයි. නමුත් මොකද උනේ? මේ මිනිස්සයව පාවිච්චි කරලා දෙවියන් වහන්සේගේ ජනතාව බේරා ගත්තා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඉතින් ප්‍රේමන්තේ බලන්න 23 වෙනි වරන්ති එක කියනවා. තවද උන්වහන්සේ කියන්නේ යුදාහි තිබෙන ජෙරුසලමෙහි උන්වහන්සේට මාලිගාවක් ගොඩනගන්නට මට අණ කර තිබේ. උන්වහන්සේගේ මුළු සෙනගගෙන් ඔබ අතරේ සිටින්නේ කවරෙක්ද? ඔහු සමග ඔහුගේ දෙවි සමිදානන් වහන්සේ වැඩ සිටිනසේක්වා. ඔහු එතනට ඒවායි පර්සියාවේ සයිරස් දන්වන්නේය කියා තමාගේ රාජ්‍ය මුළුල්ලෙහි ප්‍රසිද්ධ කොට
ලියවිල්ලෙනුත් එය පතල කරලා දීය. මොකද කරේ? තිබුණාටත් වඩා දෙයක් දෙවියන් වහන්සේ දානය කළා. මේකට අපි ඇතුලෙන් වෙනවා තේරුම් බලන්න නේද? සමහරක් වෙලාවට අපිට දෙවිය මට මතක් වෙනවා මෙතනදී එලියා දුරස් ප්‍රසාදිවරයා සාගතයේදී කොහෙද ගිහිල්ලා නැවතුනේ දෙවියන් වහන්සේ කොහෙද යන්නේ කියලා කිව්වේ? ඔයක් ළඟට යන්නේ කිව්වා. ඔයක් ළඟට ගියාම කවුද එලියා කන්න ගෙනල්ලා දුන්නේ? හා? කපුටෝ ගෙනල්ලා දුන්නේ. දෙවියන් වහන්සේට ඕන දෙයක් කරන්න පුළුවන් ප්‍රේමවන්තයෙනි. අපේ පැත්තෙන් අපිට දොර අරින්න විතරයි තියෙන්නේ. ඒකෙන්ද එකම දේ තමයි මහන්සියට සාපේ ආශිර්වාදයක් බවට පත් කරන්න පුළුවන්. බලන්න මේ බයිබලයේ තියෙන මේ කිතුරු ගමනේ තියෙන මේ පුදුම සිද්ධාන්ත හතර. පළවෙනි එක මොකද්ද? වැටීම. දෙවෙනි එක පිළිසින්. තුන්වෙනි එක නැවත හැරීම. හතරවෙනි එක ප්‍රාත්‍යාගය. අපි වැටෙනවා. හැබැයි අපි වැටුණ වෙලෙන්නේ නැහැ. නැවත හැරෙනවා. අපි ඇක්චුලි හැබැයි වැඩේ හැරෙන්නේ නැහැ. පිළිස්සෙන්න ඕන. පිළිසිලා ප්‍රශ්නේ නිසා හැබැයි මේ අඳුනගත්ත මිනිස්සු ටක් ගාලා සිග්නල් එක එනකොටම දන්නවා දැන් මම මොනවාරි මෝඩ වැඩක් කරලා තවත් කරොත් එහෙම ලෙඩේ කියලා ඒක ගමනේ තේරෙන දෙයක්. හැබැයි දන්නේ නැති වුණා මොකද වෙන්නේ? පිළිස්සෙනවා නැති ප්‍රශ්න ඇති වෙනවා. නේද? අපි සමහරක් වෙලාවට බොරුවක් වහන්න බොරු කියක් කියනවා. බොරු නේ අන්තිමට ඒ බොරු වහන්න තවත් බොරු කියනවා. හැබැයි හරිම දීසි වැඩක් තියෙනවා වරදක් වුණා නම් මොකද්ද කියන්නේ? විතරන්න දින් ලස්සන වැඩි. මට සමානයි. බලන්න අපේ මාංශය ඔය පහසු ක්‍රමයට ඉඩ දෙන්නේ නැහැ. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. බලන්න සුවිශේෂී අපිට ලස්සන දෙයක් මේ සිද්ධාන්ත හරහා පෙන්නනවා. ජුවන් කුමාරී සුවිශේෂය තුන්වෙනි පරිච්ඡේදය 14 ඉඳන් තියෙනවා. හැබැයි මම කියන්නේ 19 වගේ. විනිශ්චය නම් මේ කියන්නේ ලෝකයේ ආලෝකයේ පැමිණ තිබේ. එහෙත් Tamanගේ ක්‍රියා නපුරු දෙවින් මිනිස්යෝ ආලෝකයට වඩා අන්ධකාරයට ප්‍රිය කලහ. දැන් ආලෝකය කියන්නේ කවුද? ලෝකෙට ආලෝකය ඇවිල්ලා දිනවා කියන්නේ කවුද ඇවිල්ලා ඉන්නේ? ජේසු ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඔය ආලෝකයට ප්‍රතිවිරුද්ධ දෙයක් අපේ ඇතුලේ තියෙනවා. මොකද ඒ වචනේ පාපිෂ්ඨ කම. මොකද ඒ වචනේ පාපිෂ්ඨ කම. අපේ ස්වභාවය ඒකට විරුද්ධයි. ඒක නිසා මොකද කරන්නේ? අපි ආලෝකයේද හොයාගෙන යන්නේ අඳුරද හොයාගෙන යන්නේ. හා? ගොඩක් වෙලාවට අඳුරට තමයි අපිව ඇදෙන්නේ. වැරදි විදියට තමයි ජීවත් වෙන්න මිනිස්සුන්ව දෙන්නේ. දැන් ඔය මම ආයතනයේ රස්සාවක් කරනකොට මම බඩු වහන්න මම මාකට් එකේ පල්ලි වලට ගේනවා. මම තමයි ඒවා චෙක් කරන්නේ, පාස් කරන්නේ, ඔක්කොම කරන්නේ. දවසක් මට මම කවුරු 25 විතර ඉස්සෙල්ලා මං ගියාම ඒ බහන්නේ අරගෙන එන්න ඒ මිනිස්සයා ඕමින්නේ කියලා මට මුදලක් දුන්නා. මම කිසිම සම්බන්ධකමක් නැහැ. එතකොට මම අපේ ඉතින් ඉන්න අයට මම ඒකේ මට මතකයි මම කඩන බඩු මේවා ටිකක් අරගෙන මම කට්ටියම කන්න දුන්නා. හැබැයි මම ඒ කාලේ ඉන්න විදියට කෙනෙක්ගෙන් මග පෙන්වීමකට ගියා. මග පෙන්වීමකට ගියාම එයා ඉඳගෙන කිව්වා කොහොමත් ඔයා ගත්තත් නැතත් ඔයාට කොමිස් මුදලක් 105ක් හරි කීයක් හරි වෙන් කරනවා. ඒක ඒගොල්ලෝ වෙන් කරලාමයි තියෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් දෙවෙනි පාරක් ගියා. දෙවෙනි පාරක් ගියාම තවත් ඒකම මට තව තැනකින් මට මුදලක් දුන්නා. මම ඒකත් අරගෙන ආවා. හැබැයි එදා මට පොඩි ප්‍රශ්නයක් සිද්ධ වුණා. මොකද්ද ඒක ප්‍රශ්නේ? හරි. මොකද්ද මට වෙච්ච ප්‍රශ්නේ? මේ මම කියන්නේ හොඳට අහගන්න.
මට නොහිතන ප්‍රශ්නයකට වෙනත් ප්‍රශ්නයකට කාර්යාලයේ මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඔය ප්‍රශ්නෙට උඩු දිව්වා. උඩු දිව්වම මම යාඥාවට ගියා. යාඥාවට ගියාම මට හැඟුණා මට වෙන් කළත් ඔය මුදල මට අයිති නැහැ. මට ආයතනයෙන් පඩියක් ගෙවනවා. කියන එක මගේ ඇතුළට දැනුණා. දැන් මට මඟ පෙන්වීමක් ලැබුණා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා. මේ කියන්නේ මම කියන්නේ මේ අංක 1 මඟ පෙන්වන්නේ කියලා. ඉතින් මඟ පෙන්වන්නේ නමුත් ඒක ලැබුණා. එතකොට මට ඇතුලෙන් දැනුණා මේක වැරදි ක්‍රියාව. දෙවියන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ මේක කරන්න කියලා. ඉතින් තුන්වෙනි එක මොකද්ද? මම ඒ නිසා මම ඊට පස්සේ ගිහිල්ලා මම බහඬ වගේක් මම අරගෙන ආවා සල්ලි දීලා. ඊට පස්සේ මම නැති දවසට තව කෙනෙක් ඇරියා. ඇරියයින් පස්සේ එයා මොකද කරේ? එයා හොයලා මම ගත්ත මුදලට ගන්න බැරුව වැඩි ගන්න අරගෙන ඇවිල්ලා. එයා අවස්ථාවන්ක මිනිස්සු. එයා ඇවිල්ලා ඉඳගෙන කිව්වා එයා අරගෙන ඊට පස්සේ ආයෙත් බඩු ගන්න ඕනම දැන් මට යන්න උනා. මට යන්න අර දුරුගෙන ඉඳලා ඉස්ස දුනවාදන ඔයා මෙහෙම අඩුවට ගෙනාවා. හැබැයි මම බැලුවා එහෙම හම්බුනේ නෑ. මෙන්න මං ගෙනාවු ගාන කියලා. දැන් මම බඩු ගන්න ගියාම දැන් මේ මුදලට මට ගන්න පුළුවන්. මම ගෙනාව නමුත් දැන් මම ගත්තොත් අර කෙනා අහු වෙනවා. ඊට පස්සේ මම මොකද කරේ? මං අර වැඩි ගානට මුදල දාගෙන ඇවිල්ලා මං ඒ සක්කියටම ඒව බෙදලා දුන්නා. මම ගත්තේ නෑ. ඒකත් මගේ ඇතුලේ ලොකු ප්‍රශ්නයකට මම මුහුණ දුන්නා. ස්වාමීන් වහන්සේ මට තීරණයක් ගන්න කිව්වා. මොකද්ද? මම එදා ඉඳන් බඩු ගේන එක නෑ කියලා. මොකද මම දන්නවා මෙතන ප්‍රශ්නයක්. මට තේරුණා මේක කරගෙන යන්න බෑ. මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මම ඒක නිසා බඩු ගේන එක නැවතුයි. ඒක තමයි ප්‍රේමාන්තේ පුදුම දෙයක් කියන්නේ අපිට යොමු වෙනවා වැරදි දේ කරන්න. වැරදි දේ කරන කෙනාට සමාජයෙන් උදව්වක් තියෙන පගාවක් දෙනවා නම් ටක් ගාලා මම දක්තරවකට ගිහලා පගාව දීලා රජයේ ආයතනයෙන් වැඩක් කරගත්තම දෙවෙනි දවසේ මං එනකොට මට මොකද කරන්නේ? අඬ ගහලා වැඩේ කරලා දෙන්නේ. ඒක තමයි ජීවිතේ. මිනිස්සු කොච්චර ආලෝකයේ තිබුණත් මොකද ප්‍රිය කරන්නේ? අඳුර. ඒ නිසා අපේ ඇතුළේ තියෙනවා හැඟීමක්. මොකද හැඟීම? පගාවක් නොදී වැඩේ කරගන්න හම්බ වෙන්නේ නෑ. ඉතින් අපි ඇතුලේ ඉන්නේ මේක අපි මොකද කරන්නේ? පගාවක් දීලා හරි වැඩේ කර ගන්න. ප්‍රශංසා වේවා ප්‍රශංසා බලන්න ඊළඟ වගන්තිය. විශ්ව නපුරු ක්‍රියා කරන සෑම දෙනම ආලෝකයට ද්වේෂ කරමි. ඔවුන්ගේ ක්‍රියා එළිවන බැවින් ඔහු ආලෝකයට නොපැමිණෙති. එතකොට වැරදි වැඩ කරන අය මොකද ආදරය කරන්නේ? අන්ධකාරයනේ. පල්ලියේ දැන් මෙතනක් තියෙනවා. යටින් ඉන්නේ ගෑනු අයද පිළිගියයි. ගෑනු අයනේ. හැබැයි මොනවද? මේ ඉන්නේ කවුද? ඉන්නේ අර කොරෝනා එකට වහලා තියලා ඇරියයින් පස්සේ කොහොමද පොලි සුපර් මාකට් වලවත් තිබුණේ නැහැ ඒක පොලි මාත්. ඊට පස්සේ සුපර් මාකට් වලට ආයි පොලි හදනවම කිසිම ගියේ නැහැ. කවුද ඒත් ගියේ අම්මලා තමයි. වැරදි දෙයට දැක්කද? එතකොට වැරදි දේ කරන මිනිස්සු හැමතිස්සෙම ජීවිතේ මොකද්ද කරන්නේ? හංගගන්න. එළියට එන්නේ නැහැ. මග අරිනවා. ෂේප් වෙනවා. බලන්න ප්‍රේමන් දෙවියන්ව වගන් තියෙනවා. එහෙත් සත්‍ය දේ කරන තැනැත්තා තමාගේ ක්‍රියා දෙවියන් වහන්සේට කීකරුව කරන ලද බව පෙනෙන පිණිස ආලෝකයට පැමිණේයි වදාළසේක. දැන් මොකද උනේ? ප්‍රේමන්තේ අපිව දැන් අර පළවෙනි න්‍යායම තමයි මේ ආලෝකයට අපොත් පල්ලි වෙන්නේ මොකක් වුණොත්ද අපි? ස්වභාවයෙන්ම අපිව ආලෝකයට අරගෙන යන්නේ නැහැ. හැබැයි අන්ධකාරයේ වැඩින්ද ජීවිතේ අනාගතම උත්තරයක් නැති වුණාම අපි කොහෙද දුවන්නේ? මෙන්න මඟ පෙන්වීමට දුවගෙන එනවා. මෙන්න
දෙවියෝ හොයාගෙන යනවා මෙන්න බාරහාර දෙනවා. ඇයි බාරහාරයක් වෙන්නේ? ඇතුළ පිච්චෙනවා. පිච්චිනේ මොකක් කරන්න ගිහිල්ලාද? පිච්චිනේ මොනව කරන්න ගිහිල්ලාද? වැරදි දේ කරන්න ගිහිල්ලා. අපි දන්නවා මේක වැරදි කියලා. හැබැයි ඇතුලේ මාංශේ ඉඩ දෙන්නේ නැහැ හරි දේ කරන්න. ප්‍රශ්නේ වැඩි වුණාම පිච්චෙනවා. පිච්චුනාම පිච්චෙනවා වැඩි නිසා කවුද හොයාගෙන යන්නේ? දෙවියන්ව හොයාගෙන ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රේමන්දිනි. ඒක නිසා අපි පුරාවට අපි අවදි වෙන්න ඕන අපේම ජීවිතේ ගැන. මගේ ජීවිතේ නම් මම දන්නවා පිච්චෙනවා නම් ඉක්මනට දෙවියෝ ළඟට ලං වෙන්න වැඩේ හරියන්නේ නැහැ. අපිට කාට හැංගුවත් දෙවියන්ට හංගන්න බෑ. අර සුවිශේෂී කියව පැත්තේ යාඥා කරා. අද මොකක්ද කියන්නේ සුවිශේෂී? පරිදිවරයයි මට හිතුනේ මං යාඥාවට ගියාම දෙවියන් වහන්සේට අපේ ධර්මිෂ්ඨකමින් වැඩක් තියෙනවද? අපේ ධර්මිෂ්ඨකමින් වැඩක් නැහැ. උන්වහන්සේ ධර්මිෂ්ඨයි. උන්වහන්සේට මගේ ධර්මිෂ්ඨකම් වලින් වැඩක් නැහැ. එහෙනම් මගේ මොනවද උන්වහන්සේට වැදගත් තියෙන්නේ? මගේ අධර්මිෂ්ඨකම්. මගේ දින පාපිෂ්ඨකම්. මගේ දින බැරිකම්. ඒක තමයි උන්වහන්සේට වැදගත්. මගේ බැරිකම මම උන්වහන්සේගේ පාමුලට අරගෙන ගියා. මේ తీරවනේ ලෙඩක් මේ කමරක් අයිති ඉගෙන ගන්න බෑ. ඉගෙන ගන්න බැරි ලෙඩේ මොකද්ද? ඩාක්ටර් කියනවා මේ පියවරාග්‍ර ඥානකාන්ති. වේදුකක් තිබුණා ඒ ලෙඩේ. මොකද්ද? I know. මම දන්නවා. උපදෙසක් දෙන්නත් බෑ. දෙන්නත් නෑ. මම දන්නවා. මම දන්නවා. දන්න මිනිසුන්ට දෙවියන් වහන්සේත් එක්ක ගමනක් යන්න බෑ. ඒක ඒක නිසා ප්‍රේමන්තිනේ මේ සිද්ධාන්තය බලන්න හරි පුදුමයි. බලන්න ඒක 14 වෙනි වදන් තියෙනවා. අපි ඉතින් 19 20 21 අපි අයිතර 14 වෙනි වදන් දෙට යමු. බලන්න රුදුනදී හැදවන තැන පාදුකරේදී කිය. මෝසෙස් සර්පයා එසවූ ලෙසම මිනිස්ය පුත්‍රයානන්ද උන්වහන්සේ කෙරෙහි අදහන සෑම දිනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. ප්‍රේමන්ති සම්විධානන් වහන්සේගේ වචන මොකක්ද මේ වචන? පාදුකරේදී මෝසෙස් කාව දෙසෙන්නේ සර්පයා. ඇයි සර්පයා වෙසෙන්නේ? මේ මිනිස්සු කාන්තාර ගමන කරනකොට පොරුදු දේශයට යනකොට මේ මිනිසුන්ට කවුද බලාගත්තේ? දෙවියන් වහන්සේ. කන්න දුන්නේ කවුද? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඒගොල්ලෝ බලාගත්ත මන්නා කන්න දුන්නා. කිව්වා ඉඳගෙන අපිට මේවම කන්න බෑ කියලා මස් මාංශ ඕනයි කිව්වා. ඊට පස්සේ වපුව වගේ සත්තු జాතියක්ව දෙවියන් වහන්සේ නැගෙනහිරෙන් මුල්ලක කමන්න කරස්සලා කෙනලා දුන්නා. දැන් මස් කෑවයින් පස්සේ ඒගොල්ලෝ මොකද කියන්න ගත්තේ? මේවා කාලා හරියන්නේ නැහැ. අපිට අපේ රටේ බෝල්දි තිබුණා, කැරට් තිබුණා, අරවා තිබුණා, මේවා තිබුණා කියලා ආඩපාලි කියන්න පටන් ගත්තා. මිනිස්සු ජීවිතේ ලෙඩක් තියෙනවා. මොකද්ද ලෙඩේ? හරියට හරි කවදාවත් තෘප්තිමත් කරන්න බෑ. ඔයගොල්ලන්ට තේරෙනවද? සෙල්ලා තිබුණා මේක කියන්නේ ගෙදර කෑමම කාලා හරියන්නේ නැහැ. ඉඳලා ඉట్లా කොහෙන්ද කෑම එකක් ගෙනලා කන්න ඕන. චයිනීස් එකක් කන්නම ඕන. නේ? බලන්න අපේ ඇතුලේ. ඒ කියන්නේ මට ලැබුණු දේ මට වටින්නේ නැහැ. මේක තියෙනවා ඊට පස්සේ බලන්න මොකද උනේ? මිනිස්සු ආඩපාලි කියන්න ගත්තා. ආඩපාලි කියන්න ගත්තා ඊට පස්සේ බලන්න මේ වගේ මිනිස්සු පාඩද ආඩපාලි කිව්වේ? අද දරුවෝ කොච්චර දෙමව්පියන්ට ආඩපාලි කියනවා. අම්මා තාත්තා අමාරුවෙන් කන්නේ නැතුව මම දන්නවා හේතුව මම තාත්තා කෙනෙක් ඉච්ච දවසේ මම දන්නවා දරුවෙක් කියන ආදරේ මොකක්ද කියලා.
ඊට ඉස්සෙල්ලා මම දැනගෙන ඉන්නේ නෑ. අම්මා කන්නේ නැති. හරියට ඇඳුමක් අඳින්නේ නැති. එහෙම කරන අය ඇති දැන්. නමුත් වැඩි ප්‍රතිශතයක් දුක් විඳලා දරුවෝ වෙනුවෙන් කරද්දී කීයේනාද තමන්ගේ දෙමෝපියෝ කරන දේ අගය කරන්නේ. වටිනාකමක් හැටියට දකින්න. පරිත්‍යාගයක් හැටියට දැකලා අගය කරලා ඒකට දායක වෙනවා. එහෙම නැත්නම් පොඩි අඩුපාඩුවක් තිබුණම මේ ඉහළ යන්න මේක තමයි මේ මිනිස්සු කරන්නේ. මොකද උනේ? ඒ මිනිස්සුන්ගේ ක්‍රියාවම ඒගොල්ලෝම විනාශ කරා. ඒකයි සර්පය ඇවිල්ලා ඉනිසු දෂ්ට කරයි කියන්නේ. ඒගොල්ලෝගේ ඇතුලේ තිබුණු විසම මොකද උනේ? ඒ අය විනාශ කරාම මොකද කරේ? ඒ විස දිහා බලන්න ගියවම ඒකයි සර්පේ හදලා කෝට් එක ගහන්නේ කිව්වේ. මේ හදලා ගහන්නේ කියලා කිව්වේ. මේ විස දිහා බැලුවම දෙවියන් වහන්සේ මොකද කරු ප්‍රාත්‍යාරය? ඒ විස මිනිසුන්ගෙන් බැහැලා යන්න සැලසුවා. ප්‍රශංසා වේවා ප්‍රශංසාදට වෛද්‍ය ලාංඡනයේ මොකද තියෙන්නේ? ඔය යස්තිය මොහොතේ යස්තිය උතපු නයි. අදට ඒ ලාංඡනය මේ මන්දේනි ඒ ප්‍රාතිහාර්ය අද කාතුලින්ද කරලා තියෙන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලන්න ඒක තියෙන ලස්සනට 16 වදන්තිය. ජුවාන් 3:16 දෙවියන් වහන්සේ කියන්නේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළසේක්ද කීවෝ. ලෝකයා කියන්නේ කවුද? ඔය හොර වැඩ කරන ඒගොල්ලෝ. ඔය වංචාවෙන් ජීවත් වෙන ඒගොල්ලෝ. ඔය සාධාරණීය කර්මයක හැමදේම කරගෙන කටින් ගහලා දිනන්න උත්සාහ කරන අය. අමුන්ගේ දේ හංගගෙන අනිත් අයගේ දේවල් උඩුප්පල කතා කරන අය. නේද? ගොඩක් වෙලාවට මඩ ගහන්නේ කවුද? මඩ දින්නේ ඒගොල්ලෝ. මඩ දියෙන්නේ මඩ ගහන්නේ දෙයියනේ. මඩ නැති මිනිස්සුන්ට මඩ ගහන්න මඩ දිනනවා. බලන්න ඒක වැරදිද මගේ තර්කය. ඒක අනිත් එකාගේ හැමතිස්සෙම වැරදි දකින්නවා නම් මොන මිනිස්සු මේ මනුස්සයා මේ මනුස්සයාගේ ඇතුලේ වැරදි තියෙන ඉඳ තමයි වැරදි දකින්නේ. මොකදමයි ලෝකයා කියන්නේ. ලෝකයා කියව ඔබේ ඇතුලේ කියනවා මගේ ඇතුලේ කියනවා. බලන්න ඒක නම් කිව්ව මොකද? ලෝකයට කතරම් ප්‍රේම කළ තේජ්ජ කිව්වොත් සුවකීයේ ඒකජාතික පුත්‍රයාණන් වූද කියන්නේ. ලොවට දෙවා වදාළසේක. එසේ කලේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවි සදාතන ජීවනය ලබනු පිණිසය. ප්‍රශංසා වේවා ප්‍රශංසා පිට කියනවා. ඉක්කානුන කමිනුන් දිහාවත් නෙවෙයි, තාබෝර් කන්දේ බැබෙන දීසි දිහාවත් නෙවෙයි, කාදිහාද බලන්න කියන්නේ. කුරුසියේ එල්ලෙලා ඉන්න දීසි. එතකොට අපිට කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේ මට කොච්චර ආදරේ කළාද? දෙවියන්සේ මට කොච්චර ආදරේ කළාද කියෝ දෙවියන් කවුද මොකද කරේ? උන්වහන්සේගේ එකම පුතාව අපිට දුන්නා. ඉබ්‍රාහිම් කියන්නේ අපෝ පාලනය කරලා ලොක්ෙක් වෙන්න නෙමෙයි, රජකම් කරන්න නෙමෙයි. ඔබයි මමයි වෙනුවෙන් මැරෙන්නේ. දෙවියන් වහන්සේ මට කොච්චර ආදරේ. මම කිව්වා එක්සල් එන්නම් කියලා කනකට මට වැඩිම ආදරේ කවුද? මට වැඩිම ආදරේ මම. නේ? මට වැඩිම ආදරේ කවුද? මම. මට කොච්චර ආදරේ වුණත් මං වෙනුවෙන් මට මැරෙන්න පුළුවන්. දෙක. වහබොන්නේ මට ආදරේ නැති නිසානේ. මට උතරක් ඔය ප්‍රශ්නේ ආවා. වහබොන්නේ ආදරේ නැති නිසා. නමුත් මට ආදරේ කියලා ආදරේ වැටිකමට මාව මරා ගන්න පුළුවන්. මාව මරා ගන්න බෑ. කොච්චර ආදරේ ඉන්නවා. හැබැයි දෙවියන් වහන්සේගේ ආදරය කියන්නේ
මම මට ආදරේ කරනවට වඩා මට ආදරේ කරපු කෙනෙක් ඉන්නවා. කවුද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. අපි උන්වහන්සේට අත්වල සන්නාදයක් දීලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. හාලෙලූයා. 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 ප්‍රශංසායි අදහනවා කියන්නේ මොකද්ද? මේක තමයි අදහනවා කියන්නේ. උන්වහන්සේගේ සබලලා අදහනවා කියන්නේ කුරුසේ දිහා බලලා මට ආදරේ කරනවට වඩා ඔබ වහන්සේ මට නැතිලා ඉන්නකොට ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙලා ඉන්නකොට මේ යාඥාව කියන්නේ ඒකයි. මේ ආදරයට අපි ඇතුළ වෙන්න ඕන. සප්පසාද වහන්සේ ළඟට ගියාම සප්පසාද වහන්සේ මේ තාත්තේ මට මොනවද කියනවා? නෑ. සප්පසාද වහන්සේ ඉඳ පල්ලි ගියාම ලැබුවා. ලැබුවායින් පස්සේ දැන් කවුද මං ළඟ ඉන්නේ? කම්යන මහන්සිය උන්වහන්සේට ආදරේ උන්වහන්සේ කොච්චර ආදරේ කුරුසේ දිහා බලනවා. කුරුසේ දිහා බලන උන්වහන්සේ මම නිසා මැරුණා. ඒකයි උන්වහන්සේගේ ආදරය. මම දන්නවා මගේ ඇතුලේ වැරදි ගොඩක් තියෙනවා. මම දෙවියන් වහන්සේට කීකරු වෙන්න ඕන. හොඳ නරක හොඳටම තේරෙනවා. නමුත් මට ඒක කරගන්න බෑ. මම මාංශයේ විදෙනවා. මගේ පාපිෂ්ඨකම් වලට මම ඇදිලා යනවා. මගේ ඇතුලේ යුද්ධයක්. හැබැයි මං නම් කරන්නේ මං වැරදි වැඩෙන් එන්න උත්සාහ කරන්නේ නෑ. මං කවුද අදහන්නේ? මං ජේසුව අදහන්නේ. මට වඩා ආදරේ කරන කෙනෙක් මගේ ඇතුලේ ඉන්නවා. මගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. මගේ දරුවගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. මං කවුද අදහන්නේ? උන්වහන්සේගේ ආදරය මම අදහනවා. මොකද ඒක උන්වහන්සේ උත්තරයක් වෙනවා. උන්වහන්සේ උත්තරයක් දෙනවා කියන්නේ මොකද්ද? මගේ ඇතුලේ අර පාපයට ඇදෙන ගතිය, මගේ ස්වභාවයට ඇදෙන ගතියෙන් උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ මගේ ඇතුලේ ජීවත් වෙනවා. ඒකයි මගේ ඇතුලේ තියෙන මේ විස උන්වහන්සේගේ කුරුසියෙන් බලාගෙන එන ආදරයෙන් හේගිලා ගියලා යනවා. ඒගොල්ලන්ගේ මම ඔබට කිව්වේ දවස් 40 ගත කරමු අරක්කු බොන්නේ නැහැ දැන්. වැරදි වැඩ කරන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ, වැරදි පාරවල් වල යන්නේ නැහැ, අසභ්‍ය දේවල් බලන්නේ නැහැ. හැබැයි දවස් 40 පස්සේ මොකද කරන්නේ? ඩබල් කරලා ඒවා කරනවා. මේ මොන්තිගේ අපි අවුරුදු කීයක් මං විදියටම ජීවත් වුණා. පාපිෂ්ඨ මගේ ස්වභාවය තුල මට කේන්ති කියනවා. මං අර වැරදි වැඩේ කියන මං ඕපදූප කරනවා. මං අනුන්ට දීරියල කරනවා, පීඩාවලට ලක් කරනවා. අවුරුදු කීයක් මං ওই විදියට ජීවත් උනාද? ඒ වෙනස ඇති වෙන්න නම් උන්වහන්සේම මගේ ඇතුලේ මේ වෙනස ඇති කරන්න ඕන. එතකොට අර විස දිහා බලනවා කිව්ව විස තියෙන කෙනා කුරුසේ දිහා සර්පය දිහා බලනවා වගේ මගේ පාපිෂ්ඨකම ඇතුලේ මං කාදියාද බලන්නේ? ධර්මිෂ්ඨකම ඇතුලේද? නෑ, මම හොඳයි කියලා මං කුරුසේ දිහා බලනකොට කවදාවත් මං වෙනස් වෙන්නේ නෑ. මගේ පාපෝ මම පාපිෂ්ඨ. මට මං කැමති මේ තැන ඉන්න. හැබැයි මං දන්නවා මං වැරදි. ඔබ වහන්සේට පුළුවන් මාව වෙනස් කරන්න. මෙන්න මේක අනුග්‍රහය වරප්‍රසාදය කියන්නේ. අනුග්‍රහය කියන්නේ උන්වහන්සේගෙන් බලාගෙන එන අනුග්‍රහය කියන්නේ. මං උන්වහන්සේ දෙස බලද්දී මගේ ඇතුලේ මේ විස තියෙනවා. මං හඳුනා ගන්නවා. මං උන්වහන්සේ දිහා බලනවා ඇතුලේ ඉඳගෙන. ඒතකොට මොකද කරන්නේ? උන්වහන්සේගේ ආදරය මගේ හදවත පෙරලන්න පටන් ප්‍රශංසා වේවා මම ආදරය ඇතුලේ ජීවත් වෙන්න මම උත්සාහ කරනවා. මේක මට කරගන්න බෑ. ඒක තමයි සුදාර්ණයන් වහන්සේ ඉන්නවා කියන්නේ. මොකද වෙන්නේ? උන්වහන්සේ හැම දෙයක්ම පෙරලලා මාව අලුත්ම කෙනෙක් බවට පත් කරනවා. ප්‍රශංසා වේවා ප්‍රසන්නයි. මගේ ඇතුලේ තියෙන මේ හතර එක පැත්තෙන් මම පිළිස්සෙනවා. එක පැත්තෙන් මම වැටෙනවා. වැටෙනවා මම පිළිස්සෙනවා. මම ආයෙත් උන්වහන්සේ දිහා බලනවා. හැරෙනවා. හැරෙනකොට මම උන්වහන්සේ කරන මගේ ඇතුලේ කරන ප්‍රාතිහාර්ය මම කුරුසියේදී දන ගහනවායි කියන්නේ මගේ විස ඉදිරියේ මම උන්වහන්සේ දෙස බලනවා. ඔබ ඔය තැනට ගමන් කරේ නැත්නම් මගේ ප්‍රේමවන්තයෝ
ඒකට මේක අහගන්න ඕනේ. ඒකයි මේ අපිට සුභාරංචි මේ වචනේ අපිට කියන්නේ අද ධර්මිෂ්ඨයාගේ යායකයන්ගේ ඉඳලා අපිට උදව් කරනවා මේ අපි මේ විවිධ වචනෙට. මොකද්ද මේ කියන්නේ? උන්වහන්සේ දේව නීතිය කිව්වා, උන්වහන්සේ දේව මාලිකාව කිව්වා. මෙන්න දැන් කියනවා ඉඳගෙන ඔබට ජීවත් වෙන්න බෑ. හැබැයි ඔබට ජීවත් වෙන්න බැරි වුණාට ඔබට වඩා ආදරය කරන කෙනෙක් ඔබ තුල ජීවත් වෙනවා. උන්වහන්සේ ඉන්නේ කොහෙද? පුරුෂය දිහා බලද්දී මගේ දැක්ක තැන හරහා, මගේ දුබලකම හරහා, මගේ අසරණකම හරහා මම උන්වහන්සේට নমස්කාර කරනවා. নমස්කාර කරනකොට මොකද වෙන්නේ? උන්වහන්සේ নমස්කාරයේ ඇතුලේ මං හිතියටත් වඩා එහා දැනගත උන්වහන්සේ අරගෙන යනවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා දෙවි. අපි ජීවිතයේ මේ කතාරික කාලේ මිනිස්සු එක්ක නෙමෙයි, අපේ අගය කිරීම, අපේ වටිනාකම් නෙමෙයි, උන්වහන්සේ කොහොසත් උන්වහන්සේට සියල්ලම දෙන්න පුළුවන්. අපි උන්වහන්සේ මත ජීවත් වෙන්න ක්‍රියා කරමු. අද নমස්කාරයේ නැත්තේ අපි ස්වාමීන් වහන්සේගෙන් එන්න ඇවිල්ලා මාව ඔය තැනට ඔසවා ගන්න. මේ කතාරිකේදීවත් මාව මගේ ඇතුලේ වහන්සේ බලාගෙන ඉන්න ප්‍රාතිහාර්ය සිදු කරන්න. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. මගේ විස වෙනුවෙන් මට වෙනස් වෙන්න බැරි තැන වෙනුවෙන් උන්වහන්සේ වන්දියක් ගෙවලා ඉවරයි. මම උන්වහන්සේ දෙස බලනවා. ඒ ආදරය, ඒ ජීවිතය, ඒ මහා ගැලවීම උන්වහන්සේගේ කුරුසියේ මගේ ජීවිතේ බලාගෙන කුරුසියේදී දිවි පිදුවා මා ගලවන්නේ ලේ දහරා ගලා ගියා මා විදවන්නේ. Yeah.
දෙපා සිදුරුනේ මානිසයි. දෙපා සිදුරුනේ මානිසයි. අපි නවතාවකින් දැත් සිදුරුනේ මානිසයි. දැත් සිදුරුනේ මානිසයි. දෙපා සිදුරුනේ මානිසයි. දෙපා සිදුරුනේ මානිසයි. මා ගලවා ගත්තා ජේසු. මා ගලවා ගත්තා ජේසු. මා ගලවා. නිකන් නෙවෙයි. උන්වහන්සේගේ ශරීරය හිල් කරගෙනයි මාව ගලවගත්තේ. ඒකට අර්ථයක් තියෙනවා. දේව දයාවේ නුවානේ ඒ අනාවරණය කරේ ඒකයි. දෙවියන් වහන්සේ අපි සුද්ධයි. උන්වහන්සේට අපි දිහා බැලුවම මහා පිළිකුලක් ඇති වෙනවා. උන්වහන්සේට අපේ ජීවිතය දිහා බැලුවම මහා තරහවක් ඇති වෙනවා. ඒ තරහව පිළිකුලෙන් අපි දිහා බලද්දී උන්වහන්සේට දෙවියන් වහන්සේට අපෝ පේන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඔය මන කැලැල් හරහයි අපිව පේන්නේ. ඔය අතේ තියෙන ඔය සිදුර හරහයි ඔබව මා උන්වහන්සේට පේන්නේ. එතකොට උන්වහන්සේට මහා දයානුකම්පාවක් වෙනවා. මේක තමයි අනාවරණය. දැත් සිදුරුනේ මානිසයි. තාමත් මම ඒක ගණන් ගන්න නැතුව, තාමත් මගේ අනුග්‍රහය පිළිගන්නේ නැතුව මං වැරදි විදියටම ජීවත් වෙනවා නම්, මගේම ස්වභාවය සාධාරණීය කරගෙන ජීවත් වෙනවා නම් උන්වහන්සේ ගැන මට සමාන. මම කැමතියි. මට බෑ ඔබ වහන්සේ මගේ ඇතුලේ ප්‍රාතිහාර්යයක් කරන්න. දැත් සිදුරුනේ මානිසයි. අපි ආදරයට ඔබට දැනෙන්න
සුදාත්මයන් වහන්සේ ප්‍රාතිහාර්ය ඔබේ ඇතුලේ කරනවා මේ මොහොත. හැමතිස්සෙම අනිත් කෙනා දිහා චෝදනාත්මක සිතකින් බලන කිහිප දෙනෙක් අද මෙතන ඉන්නවා. යහපතට වඩා වැරදි දේමයි දකින්නේ. ඔබේ ඇතුළට ඒ ස්වභාවය ඔබේ ඇතුලේ තියෙනවා. පිළිගන්න. තර්ක කරන්න එපා. ස්වාමීන් වහන්සේට කියන්නේ ඔබ වහන්සේ මාව ගලව ගන්න අතරා යහපත දකින්න දෙනකක් මට දෙන්න. බලන්න එදා පෞකාර ස්ත්‍රියව ගල් ගහන්න මරන්න ගෙනාවු වෙලාවේ උන්වහන්සේට දෙනක තිබුණා. ඒ නිසා උන්වහන්සේ කිව්වා මම නුඹට වරද නොතමමි කියලා. මට හැඟෙන්නේ මහා වාසනාවක්. වරද කරපු එක්කනාගේ ඇතුලේ යහපත දකින්න. ඒ තමයි දෙවියන් වහන්සේ. ඊයේ දේව වචනේ කිව්වා නුඹේ මුළු වර්ධයෙන් නුඹේ මුළු සිතින්ද හදවතින්ද බුද්ධියෙන්ද වීර්යයෙන්ද දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ඒ වගේම නුඹට ප්‍රේම කරනවා වගේ නුඹේ සහෝදරයට ප්‍රේම කරන්න. තර්ක බුද්ධියෙන් නෙමෙයි ඉස්සල්ලාම කිව්වේ. හදවත. ආදරය නිසා. මට ඊළඟ තවත් කෙනෙක් දිහා ඒ ආදරයෙන් බලන හදවතක් මට දෙන්න. අමාරු. උන්වහන්සේ කීප දෙනෙක්ම සුව කරන්න බලාගෙන ඉන්නවා මේ රාත්‍රියේ. ඒ දෙවියන් වහන්සේගේ ආදරයේ හදවත වපුරන්න බලාගෙන ඒ වගේම අද මෙතන ඉන්න කෙනෙක් තමුන්ගේ අසනීපයකට දීර්ඝ කාලයක් බෙහෙත් ගන්න. උන්වහන්සේ දාංශභාග රෝගියාට කිව්වා මම නුඹට මේ පාපයට සමාව දුන්නයි කියන එක සහතිකයක ඔය ඇද අරගෙන යන්න කියලා. ස්වාමීන් වහන්සේ කියනවා දරුව ඔබේ අතීතේ ඔබේ කියන ඔබේ අතින් වෙච්ච වරදක් නිසා අදට ඔබට සමාවක් නැහැ කියලා ඔබ විශ්වාස කරනවා. ඒ විතරක් නෙමෙයි. ඒ වරද කරන අය පිළිබඳවත් ඔබේ ඇතුලේ ලොකු පිළිකුලක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කියනවා මගේ ආදරය අදහද. ඔබ පාපුච්චාරණයක් කරගන්න. ඔය බෙහෙත් වලට කරන්න බැරි දේ මම ඔබේ ඇතුලේ කරන්න පොරොත්තු වෙනවා කියලා ස්වාමීන් වහන්සේ මං ආදරෙයි අපි කියමු.
අධ්‍යාපනයට සිත යොමු කරන්න ගොඩක් අමාරුයි. ඒ නිසාම විශේෂයෙන් අම්මගේ මනස ගොඩක් කැළඹිලා. ස්වාමීන් වහන්සේ කියනවා ඔය දරුවව අධ්‍යාපනයට යොමු කරන්න ඔබ වෙහෙසෙන්න එපා. දරුවත් එක්ක මගේ ජීවිතය, දේව ජීවිතය බෙදා ගන්න. මගේ ජීවිතයේ සිද්ධීන් දරුවත් එක්ක කාලයක් අරගෙන කතා කරන්න. ඒ තුල දරුවත් එක්ක ජීවත් වෙන්න. ඒ ඔබේ පියවර තුල මම දරුවගේ මනසට ඇතුල් වෙන්න ඕන මාර්ගය මම නුඹලා අතර අනාවරණය කරලා මඟ පෙන්වලා අරගෙන යන්න පොරොත්තු වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. හාලෙලුයා හාලෙලුයා හාලෙලුයා. අද මෙතන ඉන්නවා කෙනෙක් උත්සාහ කරනවා යාඥා කරගන්න බැහැ. එයාට මෙයාගේ ඇතුලේ කලකිරීලා. ස්වාමීන් වහන්සේ කියනවා පුතේ ඔබේ ඇතුල පිලිස්සෙනවා. ඒ නිසා නුඹට අර ගීතාවලි 137 වගේ ගීතිකාවක් ගයන්න ඔබේ ඇතුලේ සුදුසුකමක් නැහැ. හැබැයි මට පුළුවන් ඔය සුදුසුකම හදලා දෙන්න. ඔබ ඉක්මනට ගිහිල්ලා පාපුච්චාරණයක් කරලා මා වෙතට නැවත හැරෙන්න. ඒ පියවර ගන්න. ඔබ ධර්මිෂ්ඨයි කියලා හිතනවට වඩා ඉන්න විදියට ගිහිල්ලා ඒ සක්‍රමේන්තුවට ඉඩ දෙන්න. මම ඔබේ ඇතුලේ නැවතත් මා වෙතට ඇදෙන පිපාසයක් ඇති කරලා දෙන්න පොරොන්දු වෙනවයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.